අපි ඊට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ව ආර්ථික අරමුණු පිළිබඳවයි. අපි කතා කරන්නේ ඊළඟට සාර්ව ආර්ථික අරමුණු පිළිබඳවයි. පුතේ සාර්ව ආර්ථික අරමුණු කියන්නේ මෙන්න මේක. මෙන්න මේ රටක් සමස්තයක් විදියට අත්පත් කරගන්න අපේක්ෂා කරන ඉලක්ක නැත්නම් අභිමතාර්ථ වලට කියනවා පුතේ නමක් සාර්ව ආර්ථික අරමුණු. පුද්ගලයෙක් දෙන්නෙක් විදියට ආයතනයක් දෙකක් විදියට නෙවෙයි. සමස්ත රටක් විදියට අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණු වලට කියනවා පුතේ නමක් සාර්ව ආර්ථික අරමුණු. හරිද? මොකද එන සාර්ව ආර්ථික අරමුණු කියන්නේ පුතේ සමස්ත රටක් විදියට සමාජයක් විදියට අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණු වලට කියනවා පුතේ නමක් සාර්ව ආර්ථික අරමුණු. එහෙනම් මොකද්ද සාර්ව ආර්ථික අරමුණක් කියන්නේ පුතේ? රටක් විදියට අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන සමාජයක් විදියට අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන අරමුණ. පැහැදිලිද? right. අපි වාක්‍ය ලියමු කොහොමද යන්නේ? රටක් සමස්තයක් ලෙස අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණු වලට කියනවා සාර්ව ආර්ථික අරමුණ. හරිද? right. සාර්ව ආර්ථික අරමුණ. හරිද? එහෙනම් රටක් සමස්තයක් විදියට එකතු වෙලා අත්පත් කරගන්න අපේක්ෂා කරන අභිමතාර්ථ වලට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? සාර්ව ආර්ථික අරමුණු. හරිද? right. වාක්‍ය ලියමු පුතේ. තුන්වෙනි පිටුවට එන්න. සාර්ව ආර්ථික අරමුණු යනු සාර්ව ආර්ථික අරමුණු යනු සාර්ව ආර්ථික අරමුණු යනු සමාජයක් समस्त आर्थिक क्रियाकारित्व तुलिन समाजයක් समस्त आर्थिक क्रियाकारित्व तुलिन समस्त आर्थिक क्रियाकारित्व तुलिन එටු කර ගැනීමට උත්සාහ ගන්නා समस्त आर्थिक ක්‍රියාකාරීත්වය තුලින් ඉටු කර ගැනීමට උත්සාහ ගන්නා විවිධ අභිමතාර්ථයන්ය විවිධ අභිමතාර්ථයන්ය right ආයසරයක් කියන කොහොමද කියන්නේ සාර්ව ආර්ථික අරමුණු යනු සමාජයක් ආර්ථික සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට උත්සාහ ගන්නා විවිධ අභිමතාර්ථයන්ය හරිද right ඊට පස්සේ මෙහෙම ඕනෑම රටක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන සාර්වාර්ථික අරමුණු 6කි. පොඩක් පිටුවක් පෙන්නන්න ඉස්සරහ. 4 වෙනි පිටුව බලන්න. පුතන් මම පුංචි සාරාංශයක් ගහලා තියෙනවා. මොකද ඔක තියෙන්නේ සාර්ව ආර්ථික අරමුණු පුතේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද පුතේ කොටස් දෙක?
සමස්ත රටක් විදියට හරිද සමස්ත රටක් විදියට අත් කරගන්න අපේක්ෂා කරන ආර්ථික අරමුණු හරිද අත් කරගන්න අපේක්ෂා කරන අරමුණු කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද කොටස් දෙක? අභ්‍යන්තර ස්ථායීතාව දෙවෙනි එක මොකක්ද පුතේ? බාහිර ස්ථායීතාව. වචනේ අර්ථයම ගත්තොත් පුතේ හරිද? අභ්‍යන්තර ස්ථායීතාව දෙවෙනි එක මොකක්ද? බාහිර ස්ථායීතාව. අභ්‍යන්තර ස්ථායීතාව අනිත් එක මොකද? ඒ බාහිර ස්ථායීතාව. රට ඇතුලේ ආර්ථිකය ස්ථාවර කරන එකට අපි නමක් කියනවා අභ්‍යන්තර ස්ථායීතාව. පැහැදිලිද? රට සෙසු ලෝකයාත් එක්ක කරන ගනුදෙනු වලදී සෙසු ලෝකයාත් එක්ක කරන ආර්ථික කටයුතු වලදී ස්ථාවරභාවය ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒකට කියනවා මොකක්ද පුතේ? බාහිර ස්ථායීතාව. එතකොට පුතේ මේ අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණු කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද පුතේ කොටස් දෙක? අභ්‍යන්තර ස්ථායීතාව පවත්වාගෙන යන්න අපේක්ෂා කරන අරමුණු. රට අභ්‍යන්තරේ හරිද? රට අභ්‍යන්තරය ස්ථායී කරගන්න අත් කරගන්න අපේක්ෂා කරනවා. රට ඇතුළේ. ତොර රට අභ්‍යන්තරය ස්ථාවර කරගන්න අපේක්ෂා කරන අරමුණු. අනිත් එක තමයි පුතේ බාහිර ස්ථායීතාව. පුතේ බාහිර ස්ථායීතාව කියන්නේ මොකක්ද? අපේ රට සෙසු ලෝකයේ රටවල් එක්ක කරන ගනුදෙනු වලදී සෙසු ලෝකයක් එක්ක ගන්න ආර්ථික කටයුතු වලදී අපේ රටේ ස්ථාවරභාවය ආරක්ෂා කරන එකට අපි නමක් කියමු මොකද්ද? බාහිර ස්ථායීතාව. එතකොට සාර්ව ආර්ථික අරමුණු මගේ පුතේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද කොටස් දෙක? අභ්‍යන්තර ස්ථායීතාව අත් කරගන්න අපේක්ෂා කරන අරමුණු සහ බාහිර ස්ථායීතාව අත් කරගන්න අපේක්ෂා කරන අරමුණු. පුතේ නැවතත් බෙදලා තියෙන මොකක්ද? බලන්න අභ්‍යන්තර ස්ථායීතාව අත් කරගන්න අපේක්ෂා කරන අරමුණු. අභ්‍යන්තර ස්ථායීතාව අත් කරගන්න අපේක්ෂා කරන අරමුණු මොකක්ද? පූර්ණ සේවා නියුක්තිය. වෙන ගන්න මේක. මිල ස්ථායීතාව, තිරසාර ආර්ථික වෘද්ධිය, ආදායම් ව්‍යාප්තිය සාධාරණත්වය. ඒතර මගේ පුතේ ඔය අරමුණු හතර අත්පත් කරගෙන අපේක්ෂා කරන්නේ මොකක්ද? රට ඇතුළ ස්ථාවර කර ගැනීම. හෙවත් අභ්‍යන්තර ස්ථායීතාව. ආයෙම පූර්ණ සේවා නියුක්තිය, මිල ස්ථායීතාව, තිරසාර ආර්ථික වෘද්ධිය සංවර්ධනය, ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය. මේ පුතේ දැන් අනුමාත්‍රික වශයෙන් ගන්නවා. ඔය අරමුණු හතර අත්පත් කරගෙන අපි අපේක්ෂා කරන්නේ මොකක්ද පුතේ? අපේක්ෂා කරන්නේ රට ඇතුළ ආර්ථිකය ස්ථාවර කර ගැනීම හෙවත් අභ්‍යන්තර ස්ථායීතාව. බලන්න බාහිර ස්ථායීතාව. ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම, විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම. පුතේ මේ අපි ලෝකයේ සෙසු රටවල් එක්ක ගනුදෙනු කරද්දී අපි අවශේෂ ලෝකයක් එක්ක ගනුදෙනු කරද්දී ගනුදෙනු කරන්නේ මොකෙන්ද පුතේ? විනිමය අනුපාතය. අපි ලෝකයේ රටවල් එක්ක ආනයන අපනයන කටයුතු කරන්නේ මොකෙන්ද පුතේ? විනිමය අනුපාතය. ඔය විනිමය අනුපාතය කඩාගෙන වැටුනොත් අපේ රට බාහිර ලෝකයක් එක්ක කරන ගනුදෙනු වලදී අස්ථාවර වෙනවා. හොඳින් තේරුම් ගන්න. අපේ රට ලෝකයේ සෙසු රටවල් එක්ක අපි ගනුදෙනු කරන්නේ ආර්ථික කටයුතු කරන්නේ පුතේ මොකෙන්ද? විනිමය අනුපාතයෙන්. පැහැදිලිද? විනිමය අනුපාතය. ඒතර
විනිමය අනුපාතය කඩාගෙන වැටෙනවා කියන්නේ මගේ පුතේ අපි ලෝකයේ සෙසු රටවල් එක්ක කරන ගනුදෙනුවලදී ආර්ථික කටයුතු වලදී අපි අසාර්ථක වෙනවා. අන්න ඒ නිසා පුතේ මෙන්න මේ විචල්්‍ය දෙක මොකක්ද හොඳට පුතා බලන්න. ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීමත් විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමත් තුලින් බලාපොරොත්තු වෙන්නේ රටේ මොන ස්ථායීතාව ඇති කිරීමද පුතේ? බාහිර ස්ථායීතාව ඇති කර ගැනීම. දැන් එනම් පුතේ 4 වෙනි පිටුවේ අර සාරාංශය බලලා මෙහෙම කියනවා. කොහොමද? සාර්ව ආර්ථික අරමුණු කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක? රට ඇතුළ ස්ථාවර කර ගැනීමේ අපේක්ෂාවෙන් තියෙන අරමුණු. ඒවට කියන මොකද්ද පුතේ? අභ්‍යන්තර ස්ථායීතාව. අපේ රට සෙසු ලෝකයේ රටවල් එක්ක කරන ගනුදෙනුවලදී ආර්ථික කටයුතු වලදී ඒවායේ ස්ථාවරභාවය ඇති කරගන්න අපේක්ෂා කරන අරමුණු වලට කියනවා බාහිර ස්ථායීතාව. පූර්ණ සේවා නියුක්තිය, මිල ස්ථායීතාව, තිරසාර සංවර්ධනය, ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය වගේ අරමුණු වලින් අපේක්ෂා කරන්න පුතේ රට ඇතුළ ස්ථාවර කර ගැනීම නොහොත් අභ්‍යන්තර ස්ථායීතාව. පැහැදිලිද? ඊළඟට ලෝකයේ රටවල් සෙසු රටවල් එක්ක කරන ගනුදෙනුවලදී මොනවද පුතේ? ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම, විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම වගේ අරමුණු අත්පත් කරගෙන අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද පුතේ? බාහිර ලෝකයක් එක්ක කරන ගනුදෙනුවලදී රට ස්ථාවර කර ගැනීම නොහොත් බාහිර ස්ථායීතාව. තේරුණාද පුතේ? right. දැන් අපි අද අතෙන්ට කියනවා මෙහෙම. කොහොමද කියන්නේ? ඕනෑම රටක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන සාර්වාර්ථික අරමුණු 6කි. 6 කොටස් දෙකකට බෙදුවා. මොකද පුතේ? 4ක් අභ්‍යන්තර ස්ථායීතාව, 2ක් බාහිර ස්ථායීතාව. මතකයිනේ? ඔක්කොම ආර්ථික අරමුණු කීයද? 6යි. ඒ පුතා රෙඩි පිටෙන්න ඕන. මම කියනවා අන්න රතන ළමයා නැගිටින්න. අභ්‍යන්තර ස්ථායීතාවට අදාළ අරමුණු 4 කියන්නේ. බාහිර ස්ථායීතාවට අදාළ අරමුණු 2 කියන්නේ. පැහැදිලිද? right. එතකොට පුතේ හොඳට පාඩම් කරන් ඉන්න. කොහොමද කියන්නේ නේද? ආර්ථික අරමුණු 6යි, ඒකෙන් 4ක් අභ්‍යන්තර, 2ක් බාහිර. ඊළඟට එම අරමුණු පුළුල් වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ. හරිද? හරිද? පුළුල් වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ. අංක 1 ලියන්න පුතේ. අභ්‍යන්තර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. අභ්‍යන්තර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. අභ්‍යන්තර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. කොහොමද කියන්නේ පුතේ? අභ්‍යන්තර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. අභ්‍යන්තර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. දෙක ලියන්න පුතේ. දෙක ලියන්න. බාහිර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. බාහිර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. බාහිර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. හරිද? right. බාහිර ස්ථායීතාව අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු. දැන් පුතේ අපි වෙන වෙනම අරන් එකිනෙක අරන් කතා කරමු. පුතේ අපි ඉස්සෙල්ලම ගන්නවා අභ්‍යන්තර ස්ථායීතාව. අභ්‍යන්තර ස්ථායීතාව. හරිද? අභ්‍යන්තර ස්ථායීතාව. හරිද? right. මේ දවස්වල පුතා ඇත්තටම හරි දුෂ්කර දින කීපයක් පසුවෙමින් යන්නේ. ඔබට ඔය දෙන නිබන්ධන මේවා සියල්ල සකස් කරන්න උදේ 4:30ට අවදි වෙන්න. 4:30ට අවදි වෙන්නේ ආයි මේ දවස් ටිකේ ඔබේ 2022
නංගි මල්ලිගේ සියල්ල ඔන්ලයින් කරනවා. ඒ ඇත් ගන්න ඕනේ. හැමදාම මේ දවස්වල පන්ති වෙනකොට 8යි 30යි 9යි මේ විශාල කාල ප්‍රාසය මේ හැම උත්සාහයම ගන්නේ එක දරුවෙක්වත් මඟ නොහැරි මේ අරගෙන යන්න. පැහැදිලිද? මේ මෙතර මේ කාලයක් වැඩ කරන්නද ඉස්කෝලේට ගියා, මොරක පන්තියට ගියා, මේ දැන් ආයෙ ගන්නනවා. පැහැදිලිද? මේ උත්සාහය ගන්න පුතා වෙන දෙයකට නෙවෙයි මොකක්ද? විෂය නිර්දේශයේ වෙලාවට ආවරණය කළා හැම දරුවම විභාගයට යවලා හැම දරුවටම ප්‍රතිඵලයක් අරගෙන දෙන්නේ. එක දරුවෙක් දෙන්නෙක් මග ඇරලා ඒව යන එකේ තේරුමක් නැහැ. පැහැදිලිද? right. යා අභ්‍යන්තර ස්ථායීතාව. අපි ඊට පළවෙනි එක ගන්නවා. හරිද? බලන්න උතර පුතේ. පළවෙනි එක අපි ගන්නවා අභ්‍යන්තර ස්ථායීතාව. මොකද්ද මේ පළවෙනි එකේ අභ්‍යන්තර ස්ථායීතාව යටතේ තියෙන අංක 1? පූර්ණ සේවා නියුක්තිය. එහෙනම් පුතේ පළවෙනි ආර්ථික අරමුණ අපි ගත්තා මොකක්ද? පූර්ණ සේවා නියුක්තිය. හරිද? පූර්ණ සේවා නියුක්තිය. ඒතර බලන්න හොඳට මොකක්ද පුතේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? අපි සරලම අදහස ගත්තොත් රටේ සම්පත් සියල්ල නිෂ්පාදනයට යොදා ගැනීම. මොකක්ද පුතේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? භූමිය පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකක්ද පුතේ? ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, භූමිය කියන සම්පත් 100% නිෂ්පාදනයට යොදා ගැනීම තමයි අපි සරලව පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ. බලන්න පුතේ පොතට මොකක්ද? ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, භූමිය කියන සාධක සියල්ල 100% නිෂ්පාදනයට යොදා ගන්නවා කියන එක තමයි පුතේ සරල අදහස පූර්ණ සේවා නියුක්තිය කියන්නේ. ඒතර ඕනම රටක ආර්ථිකය කරවන අය රට කරවන ඇත්තන් බලාපොරොත්තු වන පළවෙනි දේ තමයි පුතේ රටේ සියලුම සම්පත් සේවා නියුක්ත කිරීම හේවත් පූර්ණ සේවා නියුක්තිය. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන රටක තියෙන සම්පත් ඔක්කොම ටික 100% නිෂ්පාදනයට යොදා ගන්න එකට තමයි කියන්නේ මොකද්ද පුතේ? පූර්ණ සේවා නියුක්තිය. පැහැදිලිද? පූර්ණ සේවා නියුක්තිය. පුතේ හැබැයි මේ අතරිනුත් මේ සාධක හතර අතරිනුත් වැඩිපුරම ප්‍රමුඛතාව දෙන්නේ ශ්‍රම සේවා පූර්ණ නියුක්තිය. ශ්‍රම සේවය පූර්ණ සේවා නියුක්ත කරන්න. ශ්‍රමය පූර්ණ සේවා නියුක්ත කරන්න. තොර ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සාධක ඔක්කොම ටික 100% වැටේ යොදා ගන්න එක තමයි පූර්ණ සේවා නියුක්තිය කියලා අපේක්ෂා කරන්නේ. හැබැයි මේ සාධක හතරිනුත් වැඩිම උත්සාහයක් ගන්න, වැඩිම බර තැබීමක් කරන්නේ මොකද පුතේ? ශ්‍රමය පූර්ණ සේවා නියුක්ත කරන්න. හේතුව තමයි මේ අනෙක් සාධක සේවා වියුක්ත වුණා කියලා නිෂ්පාදනයට යොදාගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. රජයට බලපෑම් කිරීමක් කරන්නේ. හැබැයි පුතේ මෙන්න මේ ශ්‍රමය සේවා වියුක්ත වුණු මිනිස්සුන්ට රැකියා අහිමි වීමක් සිද්ධ වුණොත් රැකියා විරහිත මිනිස්සු ඒකට අදාළව ක්‍රියාමාර්ග තෝරනවා. ඒ විතරක් නෙවෙයි. රස්සාව නැති වුණොත් මිනිස්සෙක්ගේ ජීවත් වෙන්න විදියක් නැතුව මිනිස්සු මොකද වෙන්නේ? පීඩාවටපත් වෙනවා. හිතන්නකෝ මෙහෙම. ඔබේ ගෙදර ඉඩම වගා කළේ නැහැ කියලා දැනෙන්නේ නැහැ. ඔබේ ගෙදර මැෂින් එකක් වැඩට යොදාගත්තේ නැහැ කියලා දැනෙන්නේ නැහැ. හැබැයි තාත්තගේ රස්සාව නැති වුණොත් දැනෙනවද නැද්ද? කනට ගැහුවා වගේ තදින්ම දැනෙනවා. ඒ වගේ පුතේ මේ හතරම වැඩට යොදා ගන්න එක තමයි පූර්ණ සේවා නියුක්තිය කියලා අපේක්ෂා කරන්නේ. නමුත් ඒ අතරිනුත් ශ්‍රමය පූර්ණ සේවා නියුක්ත කරන්න රටේ හැම ශ්‍රමිකයාටම රස්සාවක් දෙන එක ප්‍රමුඛ කොට සලකනවා. දෙවෙනි එක තමයි පුතේ මෙන්න මේ සාධකය.
මෙන්න මේ භූමිය අතර තියෙන භූමිය කියන සාධකයේ තියෙන ස්වාභාවික සම්පත් පූර්ණ සේවා නියුක්ත කිරීමක් සිද්ධ වෙන්නේ. මෙයා ගැඹුරු කරුණු පුතේ මොකක්ද? ශ්‍රම මේ භූමි සාධකයේ ඇතුලේ තියෙන ස්වභාවික සම්පත් අපි පූර්ණ සේවා නියුක්ත කිරීමක් සිදු කරන්නේ. පුතේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ඔක්කොම ටික වැටේ යොදා ගන්නවා කියන එකනේ. හැබැයි මේ ස්වාභාවික සම්පත් නම් ඔක්කොම යොදා ගන්නෑ. සිංහරාජ වනාන්තරයේ ස්වාභාවික සම්පත අපි ඔක්කොම ටික එක සැරේ යොදා ගන්නෑ. මුහුදේ ඉන්න මත්ස්‍ය සම්පත කියන්නේ ස්වාභාවික සම්පත. අපි මුහුදේ ඉන්න ඔක්කොම ආල් ටික එක සැරේ අල්ලන්නේ නේද? එතකොට වනාන්තර, සාගරයේ මත්ස්‍ය සම්පත වගේ දේවල් ස්වාභාවික සම්පත්. පොස්පේට් නිදියක් අපි ඔක්කොම ටික එක සැරේ නිෂ්පාදනයට යොදා ගන්නෑ. මිනිරන් නිදියක් අපි ඔක්කොම ටික යොදා ගන්න නෙවෙයි කොටසක් විතරයි යොදා ගන්න. සාගරයේ ඉන්න මත්ස්‍යයෝ, විල්වල, පොකුණුවල, ඇලදොල, ගංගාවල ඉන්න මත්ස්‍යයෝ ඔක්කොම ටික නිෂ්පාදනයට යොදා ගන්න නෙවෙයි කොටසක් විතරයි නිෂ්පාදනයට යොදා ගන්න. එහෙනම් මොකක්ද පුතේ? භූමිය ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසාය භූමිය කියන සාධක වලින් මේ භූමි සාධකයේ ඇතුලේ තියෙන ස්වාභාවික සම්පත් වනාන්තර, ගහකොළ, සතා සිව්පාවන්, මත්ස්‍යයෝ, පොස්පේට් නිදි, කනිජ නිදි, මැණික් ඉල්ලම් ආදිය පූර්ණ සේවා නියුක්ත කිරීමක් සිදු වෙන්නේ. ඒවන් කොටසක් විතරයි නිෂ්පාදනයට යොදා ගන්න. එහෙනම් පුතේ මම මොකද කිව්වේ? රටක් අත්කර ගන්න අපේක්ෂා කරන පළවෙනි ආර්ථික අරමුණ තමයි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රටේ ශ්‍රමය, ප්‍රාග්ධනය, භූමිය, ව්‍යවසාය කියන සාධක සියල්ල නිෂ්පාදනයට යොදාගත යුතුයි කියන එක. හැබැයි ඒක ASCII අතුරු කරුණු දෙකක් කිව්වා. මොකක්ද මේ අතුරු කරුණු දෙක? මේ හතරෙන් වඩා ප්‍රමුඛතාව දෙන්නේ මොකද පුතේ? ශ්‍රම සේවා නියුක්තිය පූර්ණ කරන්න. ශ්‍රමය පූර්ණ සේවා නියුක්ත කරන්න. හේතුව තමයි ශ්‍රමිකයන්ට රස්සාව නැති වුණොත්, ශ්‍රමය සේවා වියුක්ත වුණොත් ආර්ථිකයේ මත බරපතල බලපෑමක් ඇති වෙන නිසා. ඊට පස්සේ පුතේ තව කරුණක් කිව්වා. හැබැයි මේ භූමි සම්පත ඇතුලේ තියෙන, භූමි සාධකයේ ඇතුලේ තියෙන ස්වාභාවික සම්පත් පූර්ණ සේවා නියුක්ත කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වයින් පුතේ නිෂ්පාදනයට යොදාගන්නේ කොටසක් විතරයි. හරිද? right. මේ බලන්න වාක්‍ය කියනවා. ආර්ථිකයක් තුල පවත්නා වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි. වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි. වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි. වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි. highlight කරන වචනය වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි. වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි කියන වචනේ highlight කරා. වර්තමාන නිෂ්පාදනයට යොදාගත හැකි කියන වචනේ highlight කරා. සියලු සම්පත් නිෂ්පාදන කටයුතු සඳහා උපයෝජනය කිරීමෙන් අදහස් වේ. එනම් අධි උපයෝජනයකට ඌණ උපයෝජනයකට පාත්‍ර නොවන සම්පත් කාර්යක්ෂමව භාවිතා කළ යුතු බවයි. හරිද? right. එතන පුතේ රතු පෑනේ තරුවක් දාලා එතන යටින් පොඩ්ඩක් ලියන්න අමතර කරුණක්. එතන යටින් පොඩ්ඩක් ලියන්න අමතර කරුණක්. මොකද අමතර කරුණ? නමුත් ශ්‍රම සම්පත් නමුත් භූමි සාධකය තුල පවතින භූමි සාධකයේ තුල පවතින ස්වභාවික සම්පත්
පූර්ණ සේවා නියුක්ත කිරීමක්. පූර්ණ සේවා නියුක්ත කිරීමක්. සිදු නොකරන අතර ඒවායින් කොටසක් පමණක් සේවා නියුක්ත කරයි. ඒවායින් කොටසක් පමණක් සේවා නියුක්ත කරයි. හරිද? right. හොඳයි. දෙවනි ආර්ථික අරමුණ ලියන්න පුතේ මිල ස්ථායීතාව. දෙවනි ආර්ථික අරමුණ ලියන්න මොකද පුතේ දෙවනි ආර්ථික අරමුණ මිල ස්ථායීතාව. ලියන්න දෙවනි ආර්ථික අරමුණ දෙවනි සාර්වාර්ථික අරමුණ මිල ස්ථායීතාව. පුතේ ආර්ථිකයක තියෙන සංවේදීම විචල්්‍ය තමයි රටේ භාණ්ඩ හා සේවා මිල මට්ටම. අංක දෙක ලිව්වා මිල ස්ථායීතාව price level stability. පුතේ මිල ස්ථායීතාව තමයි ආර්ථිකයක තියෙන සංවේදීම විචල්්‍ය. පොඩ්ඩක් වෙනස් වුණොත් ආර්ථිකයට දැනෙන පුතේ මේ රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම තමයි මිල ස්ථායීතාව කියලා අපි හඳුන්වනවා. රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම තමයි මිල ස්ථායීතාව කියලා අපි අදහස් කරන්නේ. පුතේ රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ ගියොත් අපි ඒක හඳුන්වනවා උද්දමනය කියලා. උද්දමනය රටට අහිත කරයි, ගැලපෙන්නේ. ඒ වගේම භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව පහළ ගියොත් ඒකට අපි කියනවා පුතේ අවදමනය. එහෙනම් පුතේ මිල ස්ථායීතාව කියන්නේ මෙන්න මේක. රටේ භාණ්ඩ හා සේවා මිල මට්ටම උද්දමන අවදමන ඇති නොවන ආකාරයට ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම තමයි මිල ස්ථායීතාව කියලා කියන්නේ. එහෙනම් පුතේ මොකද්ද මිල ස්ථායීතාව කියන්නේ? රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම උද්දමන අවදමන වලින් තොරව ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම තමයි පුතේ මිල ස්ථායීතාව කියලා අපි හඳුන්වන්නේ. පැහැදිලිද? right. ඔය පැහැදිලි කිරීම ඇතුලේ තියෙන උද්දමනය අවදමනය කියන වචන දෙක highlight කරා. හරිද? right. උද්දමනය අවදමනය කියන වචන දෙක highlight කරා. තුන්වෙනි ක්‍රියාව පුතේ තුන්වෙනි සාර්වාර්ථික විචල්්‍ය තිරසාර ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය. 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 පුතේ මෙන්න මේ බලන්න හොඳට. පුතේ අපි දන්නවා ආර්ථික වර්ධනය නැත්නම් ආර්ථික වෘද්ධිය කියන්නේ
රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන මට්ටම අඛණ්ඩව දිගුකාලීනව ඉහළ යනවා. මොකක්ද පුතේ ආර්ථික වෘද්ධිය කියන්නේ? රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන මට්ටම අඛණ්ඩව ඉහළ යාම. පුතට මතකයි ජාතික ගිණුම්කරණය පාඩමේදී අපි ගණනය කළා මොකක්ද? ආර්ථික වර්ධන අනුපාතය. නේද? මොකක්ද ආර්ථික වර්ධනය කියන්නේ? රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන මට්ටම අඛණ්ඩව ඉහළ යාම. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ නිෂ්පාදන මට්ටම වැඩි වෙනවනම් අපි ඒක නමක් වුව පුතේ මොකද්ද කිව්වේ? ආර්ථික වර්ධනය. එහෙනම් ලෝකයේ ඕනෑම රටක් අත්පත් කරගන්න අපේක්ෂා කරන ප්‍රබල අරමුණක් තමයි පුතේ ආර්ථික වර්ධනය. මොකක්ද ආර්ථික වර්ධනය කියන්නේ? රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදන මට්ටම අඛණ්ඩව ඉහළ යාම. කියවන්න පුතේ වාක්‍ය පැහැදිලි කිරීම. ආර්ථික වෘද්ධිය යනු කාලයක් සමග ආර්ථිකයේ විභව නිෂ්පාදන ධාරිතාවයේ සිදුවන අඛණ්ඩ වැඩිවීමයි. හයිලයිට් කරන්න. විභව නිෂ්පාදන ධාරිතාවයේ සිදුවන අඛණ්ඩ වැඩිවීමයි. විභව නිෂ්පාදන ධාරිතාවයේ ඇතිවන අඛණ්ඩ වැඩිවීමයි. විභව නිෂ්පාදන ධාරිතාවයේ සිදුවන අඛණ්ඩ වැඩිවීමයි. හරිද? විභව නිෂ්පාදන ධාරිතාවයේ සිදුවන අඛණ්ඩ වැඩිවීමයි. විභව නිෂ්පාදන ධාරිතාවයේ සිදුවන අඛණ්ඩ වැඩිවීමයි. හරිද? විභව නිෂ්පාදන ධාරිතාවයේ සිදුවන අඛණ්ඩ වැඩිවීමයි. යා. එහෙනම් බලන්න පුතේ හොඳට ආර්ථික වර්ධනය කියන්නේ මේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ විභවතාවයේ වර්ධනය. පුතේ තිරසාර සංවර්ධනය කියන්නේ මේකයි. තිරසාර සංවර්ධනය කියන්නේ හරිද? වර්තමානයේ තියෙන ස්වාභාවික සම්පත් පරිසරය අනාගත පරපුරට ඉතිරි කරමින් වර්තමානයේ කරනු ලබන සංවර්ධනය. මොකක්ද මේ තිරසාර සංවර්ධනය කියන්නේ? වර්තමානයේ තියෙන ස්වාභාවික සම්පත් පරිසරය අනාගත පරම්පරාවට ඉතුරු කරමින් කරනු ලබන සංවර්ධනයට කියනවා පුතේ නම තිරසාර සංවර්ධනය. ඒ කියන්නේ පුතේ අපි ආර්ථිකය වර්ධනය කරද්දී පරිසරය විනාශ කරනවා. ගහකොළ සතා සිව්පාව විනාශ කරලා ස්වාභාවික සම්පත් අධිඋපයෝජනය කරලා පරිසරය දූෂණය කරලා රටක් දියුණු කළ වැඩක් නෑ. දැන් අපි දකිනවා ලෝකයේ සමහර රටවල් කාර්මීකරණය අතින් ඉස්සරහට ගිහිල්ලා නමුත් ඒ රටවල් ජීවත් වෙන්න සුදුසු නෑ කියන මට්ටමටපත් වෙනවා. මම හිතේ ජපානයේ තමයි ලෝකයේ වැඩිම මෝටර රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ. අද ජපානයේ පුතේ පරිසර දූෂණය ඉතා ශීඝ්‍රයෙන් ඉහළට ගිහිල්ලා. ඒතර ජපානයේ වර්තමානයේ වෙද්දී ඔය ටොයෝටා කම්පැනි වගේ මේ පුතාලා නම් දන්නවා ටොයෝටා එකේ ගහන සමහර වාහන දැන් ගහන්නේ තායිලන්තේ මැලේසියා වගේ රටවලට දීලා තියෙන්නේ. ඇයි ඒ කම්පැනි වෙන රටවල් වලට අරන් ගිහින් ටොයෝටා සමාගමේ වාහන නිෂ්පාදනය දැන් ජපානතියන් හදන්න බෑ ඒ තරමට පරිසරය විනාශ වෙනවා. දැන් ටොයෝටා ජපාන් බ්‍රෑන්ඩ් එක ගහන්නේ තායිලන්ත. ඔය කැබ් එකම බලන්න පුතේ හොඳට මේ අලුත් එන කැබ් වල ගොඩක් වෙලාට ගහලා තියෙනවා තායිලන්ත කියලා ගහලා තියෙනවා යටින්. ටොයෝටා හයිලක්ස් යටින් තායිලන්ත කියලා ගහලා තියෙනවා. බ්‍රෑන්ඩ් එක ජපාන් කම්පැනි මේ ප්‍රොඩක්ෂන් කරන්න කොහෙද? තායිලන්තේ. ඇයි? ඒ තරමට පරිසරයේ විනාශ වෙලා. එහෙනම් මේ ස්වාභාවික සම්පත් විනාශ කරලා පරිසරය විනාශ කරලා
කරන සංවර්ධනයේ තේරුමක් නැහැ. ඒතර මේ වර්තමානයේ තියෙන ස්වාභාවික සම්පත් පරිසරය අනාගත පරම්පරාවලටත් ඉතුරු කරමින් ස්වාභාවික සම්පත් ආරක්ෂා කරමින් කරනු ලබන සංවර්ධනයට කියනවා පුතේ නමක් තිරසාර සංවර්ධනය. මොකක්ද කියන නම? තිරසාර සංවර්ධනය. බලන්න පොඩ්ඩක් දෙවෙනි ඡේදයේ කියන තිරසාර සංවර්ධනය යන බලන්න ඒකලා කියන ලස්සන අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවන් කැප කරන්නේ නැතිව වර්තමාන පරම්පරාව විසින් තම සංවර්ධන අරමුණු ඉටු කරගත යුතු බවයි. අන්න හයිලයිට් කරන්න තියෙන්නේ. අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවන් කැප නොකොට. ඒ කියන්නේ මොකක්ද පුතේ? අනාගතයේ උපදින මතු පරම්පරාවන්ට උවමනා අවශ්‍යතා සපුරා ගන්න එකට බාධා නොවි. වර්තමාන පරම්පරාව තම සංවර්ධන අභිමතාර්ථය ඉටු කළගත යුතු බවයි. සරලම අදහස් තමයි පුතේ තිරසාර සංවර්ධනය කියන්නේ. ස්වාභාවික සම්පත්තා පරිසරය ආරක්ෂා කරමින් කරනු ලබන සංවර්ධනය. මොකක්ද තිරසාර සංවර්ධනයේ සරලම අදහස? ස්වාභාවික සම්පත්තා පරිසරය ආරක්ෂා කරමින් කරනු ලබන වර්තමාන සංවර්ධන ක්‍රියාව. එහෙනම් පුතේ අපි දෙවණියට බලාපොරොත්තු වන අරමුණ තමයි මොකක්ද? තිරසාර ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය. පැහැදිලිද? right. අපි යනවා තුන්වෙනි ආර්ථික අරමුණට. තුන්වෙනි ආර්ථික අරමුණට යන්න. ලැබුතේ තුන්වෙනි එක ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය. තුන්වෙනි ආර්ථික අරමුණ ලියන්නේ ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය. ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය. හරිද? right. හතරවෙනි එක ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය. පුතේ ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය කියන්නේ මේකයි. අපි ගත්තොත් පුතේ මෙන්න මේ ආර්ථිකයේ ඇතුලේ විශේෂයෙන් වෙළඳපොළ ආර්ථිකයේ ඇතුලේ සම්පත් බෙදිලා ගිහින් තියෙන්නේ විෂමාකාරයට. හරිද? ආර්ථිකයේ ඇතුලේ සම්පත් බෙදලා ගිහින් තියෙන්නේ විෂමාකාරයට. සමහර පුද්ගලයන්ට භූමිය තියෙනවා, ශ්‍රමය තියෙනවා, ප්‍රාග්ධනය තියෙනවා, ව්‍යවසායකත්වයේ තියෙනවා. සාධක ගොඩක් තියෙනවා. ඒ අය විශාල ආදායමක් භුක්ති විඳිනවා. සාධක ගොඩක් තියෙනවා. ඒ අය විශාල ආදායමක් භුක්ති විඳලා විශාල භාණ්ඩ ප්‍රමාණයක් හිමි කරගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. හැබැයි සමහර මිනිස්සුන්ට තියෙන්නේ පුතේ අඩු සාධක ප්‍රමාණයක්. සමහර මිනිස්සුන්ට තියෙන්නේ ශ්‍රමයට හම්බෙන සොච්චම් වැටුප විතරයි. ඒ මිනිස්සු අඩු ආදායම් ප්‍රමාණයක් භුක්ති විඳලා යන්තම් සන්තම් කාලා ජීවත් වෙනවා. ඒතර මෙන්න මේ පරතරයට කියනවා පුතේ අපි නම ආදායම් ව්‍යාප්ති විෂමතාව. ඔකට තව නම් කියනවා ඇති නැති පරතරය, පන්ති ભેදය ආදී වචනත් පාවිච්චි වෙනවා. ඒතර පුතේ බලන්න හොඳට මෙන්න මේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාව හොඳ දෙයක් නෙවෙයි. අපි රටක් විදියට දියුණු වෙන්න ඕන සමස්තය රටේ කොටසක් විතරක් දියුණු වෙලා වැඩක් නෙවෙයි. බාහිර මේ අය සුරසැප ජීවිතන සුපිරි ජීවිතයක් ගත කරද්දී මේ අය අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ඒතර මේ අය දිහා බලන රට සංවර්ධිතයි කියන්නත් බෑ. මේ අය දිහා බලලා රට දුප්පත් කියන්නත් බෑ. අපි රටක් විදියට දියුණු වෙන්න ඕන පුතේ සමස්තය. රටක් විදියට දියුණු වෙන්න ඕන කොහොමද? සමස්තය. ඒතර රටක් විදියට සමස්තයක් විදියට දියුණු වෙන එක අපේ බලාපොරොත්තුව. එහෙනම් පුතේ මෙන්න මේ විෂමතාව අඩු වෙලා සාධාරණත්වයක් ඇති වෙනවා. බලන්න මේ අය මා විශාල භාණ්ඩ ප්‍රමාණයක් කරන නැති එක නෑ පෙරගෙන
ඇත්තෝ කතිපොති නැත්තෝ රවති ගොරවති විරවති වූ කියති ආදී වශයෙන් අපි දවසක මතකයින් කවි නේද? මේවල තියෙන එක කරෝ නැති එකක් නෑ. මේ විෂමතාව අඩු වෙලා යම් සමාන මට්ටමකට ආදායම පත් කරගන්න එකත් රටක ආර්ථික අරමුණ. එහෙනම් මොකද උත්තේ කතාව? මෙන්න මේ විෂමතාව අවම කරලා හරිද? මේ විෂමතාව අවම කරලා යම් සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ඇති කරගන්න එක රටක රජයේ අරමුණ. පැහැදිලිද? right. ඊළඟට ලියන්න පුතේ ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය. එහෙනම් පුතේ පොඩ්ඩක් යට බලන්න. අභ්‍යන්තර ස්ථායීතාවට අදාළ කරුණු 4යි. මොකක්ද මේ අරමුණු 4? දැන් අපි කරපු එක මොකක්ද? පූර්ණ සේවා නියුක්තිය, මිල ස්ථායීතාව, තිරසාර ආර්ථික වෘද්ධිය සංවර්ධනය, ආදායම් විෂමතා ව්‍යාප්තියේ සාධාරණත්වය. දැන් අපි යනවා පුතේ අංක 2. මොකක්ද පුතේ අංක 2? බාහිර ස්ථායීතාව. බලන්න බාහිර ස්ථායීතාවයට මොනවද තියෙන්නේ කියලා. බාහිර ස්ථායීතාව සඳහා අරමුණු දෙකක් ඉටු කරගන්න ඕන. ලියන්න අරමුණු දෙක. 1. ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම. ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම. පළවෙනි කියන්නේ ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම. ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම. මොකද පුතේ මේ ගෙවුම් ශේෂය කියන්නේ? රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයයි රටින් පිටවන විදේශ විනිමය ප්‍රමාණයයි. මේ බලන්න හොඳට. මේ රටෙන් පිට වෙනවා පුතේ ඩොලර් 1000ක්. ඩොලර් 1000ක් පිට වෙනවා. හැබැයි රට ඇතුළට එන්නේ ඩොලර් 750. දැන් මොකද වෙන්නේ? රටින් පිට වෙනවා ඩොලර් කීයක්ද? 1000ක්. රට ඇතුළට එන්නේ ඩොලර් 750. දැන් පුතේ රටේ ඩොලර් හිගයි කොච්චරද? 250. රටේ ඩොලර් හිගයි කීයක්ද? 250. එතකොට පුතේ බලන්න හොඳට මෙන්න මේ වගේ හිගයන් ඇති වුණොත් අපි ඒකට කියනවා ගෙවුම් ශේෂ අර්බුද, ගෙවුම් ශේෂ අසමතුලිතතා. ගෙවුම් ශේෂ හිග කියලා කියනවා. මෙන්න මේ වගේ හිගයන් ඇති නොවි අඩුම තරමින් මෙන්න මෙහෙම වෙන්න. 1000ක් ආවනම් පිට වෙන්නත් ඕන කීයද? 1000. දැන් අර්බුදයක් නෑ. නේද? අර්බුදයක් නෑ. අඩුම ගානේ මෙන්න මේ තත්ත්වයක් තියෙනවා. එන ප්‍රමාණයවත් පිට වෙනවා. අපි ගෙවුම් ශේෂ ශක්තිමත් කරනවා කියන්නේ මේවල රටට එනවා 1000ක්, රටින් පිට වෙනවා. රටට පිට වෙනවා 1000ක්, රටට එනවා 1300ක්. දැන් මොකෝ වෙන්නේ? අපේ ඇතුලේ රට ඇතුලේ ඩොලර් 100ක් දැන් මොකෝ වෙන්නේ? වැඩිපුර තියෙනවා. ඔන්න ඔහොම වෙනවා නම් කියනවා අපි ශක්තිමත් ගෙවුම් ශේෂය. එහෙනම් පුතේ රටින් පිට වෙන මුදල් ප්‍රමාණයට වඩා රට ඇතුළට එන මුදල් ප්‍රමාණය වැඩි කරගත්තොත් ඒකට අපි නමක් කියන පුතේ මොකක්ද? ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම. අඩුම ගානේ පුතේ රටට එන ඩොලර් ප්‍රමාණයට සමාන ඩොලර් ප්‍රමාණයක්වත් පිට වෙන මට්ටමට පත් කරගන්න ඕන. ලියන්න අංක 3. මේ අනුමානික වශයෙන් විශාල ලෙස ගන්නවා. ගෙවුම් ශේෂය කියන්නේ පුතේ දවස් 3ක් කරන පාඩමක්. විනිමය අනුපාතය කියන්නේ දවස් 4ක් කරන පාඩමක්. පැහැදිලිද? right. දැන් මේක පොඩ්ඩක් සඳහන් කරනු විතරයි. දෙවෙනි එක ලියන්න පුතේ බාහිර ස්ථායීතාවය යටතේ විනිමය අනුපාතිකය ස්ථාවර කර ගැනීම. විනිමය අනුපාතිකය ස්ථාවර කර ගැනීම. විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම. විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම. මේ බලන්න පුතේ හොඳට. දැන් අපි මේ වර්තමාන ආණ්ඩුව ගත්තනේ. දැන් ගිය ආණ්ඩුව විනිමය අනුපාතය ෂෙයා වුණා කියලා අපි ඒවත් චෝදනා කළා නේද?
වර්තමාන ආණ්ඩුව ගත්තනේ. වර්තමාන ආණ්ඩුව ගන්නකොට පුතේ ඩොලර් එක තිබුණේ රුපියල් 186 වගේ මට්ටමේ. මේ අලුත් ආණ්ඩුව පත් වෙලා මාස කීයද? අද ඩොලර් එක රුපියල් 200. මේක තියෙන අහිතකර තත්ත්වෙ මෙහෙමයි පුතේ. මම පුතාට සරලව කියලා දෙන්නම්. බලනවද? ආනයනය කරන සියලු භාණ්ඩවල මිල රුපියල් වලින් කීයකින් වැඩි වෙලා? 14කින් වැඩි වෙලා. මේ ගෝඨාභය රාජපක්ෂ නැත්නම් මේ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු සංවර්ධන දැක්ම ඇතුලේ ක්‍රියාත්මක වන රජයේ මොකද වෙන්නේ? දැනටම ඩොලර් එක වැඩි වෙලා රුපියල් වලින් කිව්වොත් රුපියල් කීයද පුතේ? 14. දැන් මේකේ විපාකය තමයි පුතේ සියලු ආනයනික භාණ්ඩවල මිල රුපියල් කීයකින් වැඩි වෙලා? 14කින් වැඩි වෙලා. එදා 186ට ගෙනාපු ඇපල් ගෙඩිය අද කී? රුපියල් 200යි. එහෙනම් රට ඇතුලේ පුතේ අපි දන්නවා අපි උදේස් පාන්දර නැගිටලා බොන කිරි වීදුරුවේ ඉඳලා හැන්දෑවට පත්තු කරලා ඇඳයටින් තියාගන්න මදුරු කොයිල් එක දක්වා අපේ ජීවිතේ පාවිච්චි කරන බහුතර භාණ්ඩ අපි ආනයන මට්ටමට අදපත් වෙලා ආනයන මත රැඳෙන ආර්ථිකයක් බවට පත් වෙලා එහෙව් ආර්ථිකයක් තියෙන අපේ රටේ මේ බලන්න වෙනද ආනයනික භාණ්ඩ සියල්ලේම මිල වැඩි වෙන රුපියල් කීයකින්ද? 14. ඒ වගේම පුතේ අපේ රට ට්‍රිලියන 14කට වඩා ණය තියෙන රටක්. නේද? මා විශාල ණය කන්දකට හිමිකම් කියන රටක්. දැන් අපි කතා කළොත් හරි ඛේදවාචක මොනවද? ඒ ණය නිසාම අද අපේ රටේ කොටස් විදේශ ජාතිකයන්ට දෙන්න වෙන මට්ටමට පත් වෙනවා. චීනය, ඉන්දියාව වගේ රටවල් අපිට දැවැන්ත ලෙස ණය දීපු රටවල් නේද? ඒ අය දැන් අපේ රටේ කොටස් බලහත්කාරයෙන් ඉල්ලන මට්ටමට පත් වෙනවා. පැහැදිලිද? දැන් බලන්න පුතේ හොඳට 186 ඩොලර් එක තියෙන කාලේ ගනිපු ණය ගෙවන්න යද්දී කීයක් ගෙවන්නේ? 200. බලන්න හොඳට 186 තිබිච්ච කාලේ ගනිපු ණය අපිට ඩොලර් ට්‍රිලියනයක් ගත්තා කියලා. ගෙවන්න යන්නේ කොට කීයකට ගන්න? 200. පොලියට අමතරව ඩොලර් එකකට රුපියල් කොච්චර ගෙවන්නේ? රුපියල් 14ක් ගෙවන්න ඕනේ. ඉතින් පුතේ හිතන්න රටකට ගොඩ එන්න පුළුවන්. එහෙනම් පුතේ විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමේ වැදගත්කම මේකයි. මේක ස්ථාවර වෙලා තියෙනවා නම් ඔහොම වෙන්නේ නැහැ. එහෙනම් වැදගත් නේද? විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම. හරිද? right. හොඳයි අපි දුස්පක් ගන්න. අමාරුද? අමාරුද? කවන්නේ අමාරු නටත් පොඩ්ඩක් කරමු. පිට කවරට එන්න. පිට කවරට එන්න. පොතේ පිට කවරට එන්න. පිට කවරේ. හරි පිට කවර නෙවෙයි. ඔය පළවෙනි පිටුවේ තියෙනනේ. පළවෙනි පිටුවේ මුඩ තියෙනනේ. ලයිට් එකක් උඩ තියෙන අන්න එතන ලියන්න. පළවෙනි පිටුවේ සාර්වාර්ථික විද්‍යාව හැඳින්වීම එතන උඩට එන්න. මාතෘකාව ලියන්න පුතේ. සාර්වාර්ථික විචල්‍ය හා අරමුණු අතර සම්බන්ධතාව. සාර්වාර්ථික විචල්‍ය හා අරමුණු අතර සම්බන්ධතාව. මාතෘකාව ලියන්න. සාර්වාර්ථික විචල්‍ය හා අරමුණු අතර සම්බන්ධතාව. පොඩ්ඩක් ලියමු. සාර්වාර්ථික විචල්‍ය හා අරමුණු අතර සම්බන්ධතාව. සාර්වාර්ථික විචල්‍ය හා අරමුණු අතර සම්බන්ධතාව. හරිද? right. මේ වීඩියෝ ටික ඔක්කොම අප්ලෝඩ් කරනවා පුතේ සාර්වාර්ථිකය 1 සාර්වාර්ථිකය 2 කියලා. පුතාට යම් දවසක් කල දවසක් ගිහිල්ලා හරි අමතක වුණොත් වීඩියෝ එක දාගත්තා පොත ගත්තා මේ යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. පැහැදිලිද? මම පුතාගේ පොඩි ඉල්ලීමක් කරේ තමයි ඔයගොල්ලන් මේ ටියුෂන් එකේ යම් හුදකලා ගමනක් යන්නේ. තේරෙනවද? කාගේවත් ෂොට් එකක් නැහැ, කාගේවත් ඩීල් නැහැ. කපල් වශයෙන් නෙවෙයි යන්නේ තනියම my car my petrol මම තනියෙන් යන ගමනක් තියෙන්නේ. අන්න ඒ ගමනට ඔබේ සහයෝගය අවශ්‍යයි. අපි වන්න ඔබ දැනුවත් කරලා ඔබ යාළුවෙන් නම් සහයෝගයක් දෙන්න. ඒක තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ටියුෂන් එකේම
දෙන්නෙක් එක්ක එකතු වෙලා යන ගමනක් නැහැ. තනියම යන්නේ. තනි ගමන කාගේවත් මත යැපෙන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ ගමනක් යනවා. ඉතින් අපි කාටවත් දුර වෙනකොට බැනිල්ලක් ඒවත් නැහැ. ඔබ දන්නවා අපේ වැඩේ කරගෙන අපේ පාඩුවේ අපි ඉන්නේ. ඔබත් ඒක ඔබේ ජීවිතේටත් ඔබත් උරු වෙන්න ඕනේ මේ විදිහට. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. කිසිම කරදරයක් නැහැ. කවුරුත් ඇඟිලි දික් කරන්නේ නැහැ. හරිද? ඔබේ පොඩි සපෝට් එකක් ඕන දැනුවත් කර ගැනීම සම්බන්ධයෙන්. රයිට්? මේ බලන්න පුතේ හොඳට. මේ සාර්වාර්ථික විචල්‍යයි සාර්වාර්ථික අරමුණුයි අතර මම සම්බන්ධයක් පෙන්නනවා. මම ලියනවා පුතේ මෙන්න සාර්ව ආර්ථික විචල්‍ය. අපි ඉස්සෙල්ලා කතා කරේ ඕකනේ විචල්‍ය. මම මේ පැත්තේ ලියනවා සාර්ව ආර්ථික අරමුණු. සාර්වාර්ථික අරමුණු. සාර්වාර්ථික විචල්‍ය හැමතේම මොකද්ද? සාර්වාර්ථික අරමුණු. පැහැදිලිද? සාර්වාර්ථික විචල්‍ය අනිත් පැත්ත මොකද්ද පුතේ? සාර්වාර්ථික අරමුණු. පැහැදිලිද? right. පුතේ පළවෙනි සාර්වාර්ථික විචල්‍ය තමයි අපි ගන්න විචල්‍ය ජාතික නිෂ්පාදනය. පළවෙනි කොහොමද පුතේ? ජාතික නිෂ්පාදනය විචල්‍ය. ජාතික නිෂ්පාදනය තුලින් අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණ තමයි. රටේ නිෂ්පාදනය තුලින් අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණ තමයි පුතේ රටේ නිෂ්පාදන මට්ටම වැඩි කරගෙන මොකද පුතේ? ආර්ථික වෘද්ධිය ඇති කර ගැනීම. ආර්ථික වෘද්ධිය ඇති කර ගැනීම. එහෙනම් විචල්‍ය මොකක්ද? ජාතික නිෂ්පාදනය. ඒ ජාතික නිෂ්පාදනය වැඩි කරගෙන රටේ නිෂ්පාදන මට්ටම වැඩි කරගෙන අත්පත් කරගන්න අපේක්ෂා කරන අරමුණ මොකද්ද පුතේ? ආර්ථික වෘද්ධිය. මම තව එකක් ලියනවා. 2 සාර්වාර්ථික විචල්‍ය සේවා නියුක්තිය. සාර්වාර්ථික විචල්‍ය මොකද්ද පුතේ? සේවා නියුක්තිය. ඔන්න දැන් අරකට වගේ තේරෙනවා. මොකක්ද පුතේ සේවා නියුක්තියෙන් අත්පත් කරගන්න ඕන අරමුණ? මොකක්ද අරමුණ? සේවා නියුක්තිය වැඩි කරගෙන අත්පත් කරගන්න අරමුණ මොකක්ද පුතේ? පූර්ණ සේවා නියුක්තිය. පැහැදිලිද? right ඊළඟ මිල මට්ටම කියන විචල්‍ය තුලින් අත්පත් කරගන්න අරමුණ මොකක්ද පුතේ? මිල ස්ථායීතාව. මිල ස්ථායීතාව. එහෙනම් බලන්න පුතේ මිල මට්ටම කියන ආර්ථික විචල්‍ය දක්වගෙන ගිහින් මිල මට්ටම කියන ආර්ථික විචල්‍ය පවත්වගෙන ගිහිල්ලා අපේක්ෂා කරන්නේ මොකද්ද? අත් කරගන්නද? මිල ස්ථායීතාව අත් කරගන්න. පැහැදිලිද? ඊට පස්සේ 4 විනිමය අනුපාතය. විනිමය අනුපාතය පවත්වගෙන ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ? බලාපොරොත්තු වෙන්නේ බාහිර ස්ථායීතාව. හරිද? right. ලස්සන මේක දාගන්න. එතකොට හරකට වගේ තේරෙනවා. සෙනසුරාදා අපුරැස්සයට පන්තියේ තියෙන සාමාන්‍ය විදිහට 12:30ට. හැබැයි කොන්දේසියක් තියෙනවා. 12:30න් පස්සේ එන්න එපා. આવොත් දඩුවමක් දීලා ගන්න. පැහැදිලිද? හරියටම 12:30ට ඉන්න. ඔයා මොන පන්තියේදීත් කොහේ ඉදියත් 12:30 වෙනකොට පන්තියට ඇවිල්ලි. පහුවෙන්න බාවොත් දඩුවමක් දීලා ගන්නේ. ලබන සතියේ ජාතික ගිණුම් විභාගය තියෙනවා. ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ. සෞදා දෙනියයි දරුවෝ, බදාදා අකුරැස් දරුවෝ, බාස්පෙන්ද බොරෝක දරුවෝ. පැහැදිලිද? විභාගය අනිවාර්යයෙන් ලියන්න ඕන. විභාග ලියලා අවසානයේ ඔබට කඩදාසියක් හම්බෙයි. ඒක පරිසම් කරලා තියාගන්න.
මම ඒක බලලා තමයි ඔබ විභාගෙ ලිව්වද නැද්ද කියන එක අඳුරගන්නේ. පැහැදිලි කොලේ පරිස්සම් කරගන්න. යාළුවෙක් ඒ මරක් වීසි කරොත් මට ඇවිල්ලා කියන්න එපා මේ යාළුවා වීසි කරා ආදී වශයෙන් කොලේ නැත්තම් මම කියන්නේ විභාගෙ ලියලා නැහැ. හරිද? right. අපි කීපයක් ලියුවේ. ජාතික නිෂ්පාදනයේ සේවා නියුක්තිය මිල මට්ටම විනිමය අනුපාතය. ගෙවුම් ශේෂයක් තෝරන ලියන්න පුළුවන්. ගෙවුම් ශේෂය කියන විචල්යෙන් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ බාහිර ස්ථායීතා. ලස්සනද? හරිද? right. එහෙනම් මොකද්ද මේ සම්බන්ධය බලන්න. අපිට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. මොකද්ද කියන්න තියෙන්නේ? සාර්ව ආර්ථික විචල්‍ය තුලින් තමයි අත්පත් කරගන්න අපේක්ෂා කරන්නේ සාර්වාර්ථික අරමුණු. එහෙනම් පුතේ මෙන්න මේ විචල්‍ය මෙහෙවන්නේ මොනවටද? මේ අරමුණුවට. හොඳට බලන්න. ජාතික නිෂ්පාදනය කියන විචල්‍ය මෙහෙවන්නේ ආර්ථික වෘද්ධිය කියන අරමුණට. සේවා නියුක්තිය කියන විචල්‍ය මෙහෙවන්නේ පූර්ණ සේවා නියුක්තිය කියන අරමුණට. මිල මට්ටම කියන විචල්‍ය මෙහෙවන්නේ මිල ස්ථායීතාව කියන අරමුණට. විනිමය අනුපාතයේ ගෙවුම් ශේෂය මෙහෙවන්නේ බාහිර ස්ථායීතාව කියන අරමුණට. ඒ අනුව පුතේ අපි කියන මෙන්න මෙහෙම. මොකක්ද තියෙන සම්බන්ධය? ආර්ථික විචල්‍ය තුලින් තමයි අත්පත් කරගන්නේ ආර්ථික අරමුණු. වාක්‍යයටදී ඉහත අනුව පැහැදිලි වන්නේ සාර්ව ආර්ථික විචල්‍ය සාර්වාර්ථික විචල්‍ය සාර්ව ආර්ථික අරමුණු කරා සාර්වාර්ථික විචල්‍ය සාර්වාර්ථික අරමුණු කරා මෙහෙවා ආර්ථික අරමුණු අත්පත් කරගන්නා බවයි. පැහැදිලිද? ආර්ථික අරමුණු අත්පත් කරගන්නා බවයි. රතු බැර ගන්න තියරන් ලියන්න ඇටින් ලියන්න මෙන්න වචනේ. එන වචනේ මොකක්ද? සාර්ව ආර්ථික විචල්‍ය තුලින් සාර්ව ආර්ථික අරමුණු අත්පත් කර ගනී. රත් වෙනවා කියන්නේ මොකක්ද සම්බන්ධය නම් සාර්ව ආර්ථික විචල්‍ය තුලින් සාර්ව ආර්ථික අරමුණු අත්පත් කර ගනී. ලස්සලෙන් මොකක්ද?
සාර්ව ආර්ථික විචල්්‍ය තුලින් සාර්ව ආර්ථික අරමුණු අත්පත් කර ගනී. සාර්ව ආර්ථික විචල්්‍ය තුලින් සාර්ව ආර්ථික අරමුණු අත්පත් කර ගනී. පැහැදිලිද? right. සාර්ව ආර්ථික විචල්්‍ය තුලින් සාර්ව ආර්ථික අරමුණු අත්පත් කර ගනී. එහෙනම් පුතේ මේ විචල්්‍ය මෙහෙवला තමයි අත්පත් කරගන්නේ මොකද? සාර්ව ආර්ථික අරමුණු. හරියනේ පුතේ අදට අපි ඔතනින් කතාව නතර කරනවා පළවෙනි දවසේ නිසා. ඔබ අර YouTube එකේ බැලුවොත් ඒ channel එක subscribe කරන්න. ඒක අර 17කට බැන්නම අද කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා කියන. දැන් විශාල ප්‍රමාණයක් ඉන්නවා බලන ප්‍රමාණය. හරිද? right. හරිද? හරි එහෙනම් පුතේ අදට කතාව නතර කරනවා. ආයෙත්